අයිබෝන් සියලුම දෙනාට මාව ඇහෙනවද? ඇහෙනවද? හරි. විනාඩි 5ක් විතර වගේ පරක් වුණා සමාවෙන්න ඕනේ. මේකේ ඉන්නවද අපේ සංවිධායිකාව මధుරිකා ඉන්නවද? එතකොට නදීකා දිල්රුක්ෂ කියන්නේ අද සම්බන්ධ වෙච්ච එක්කෙනාද මුලින්ම? ගියා. සම්පානිරානි ගිය සතිය ආව එක්කෙනාද? දීපිකා අපි අද මේ ඔයාව සම්බන්ධ කරේ මේකට මේ අපි ඉරිදා ක්ලාස් එකේ වැඩේ කරන්නේ නැති හින්දා. එතකොට මේ ක්ලාස් එකේ ඔයාලට සමහර විට මැද හරියේදී කෙරිච්ච දෙයක් තමයි මේ කෙරෙන්නේ අද. ඒ කියන්නේ ගැටලුවක් නැහැ නේද? කමන්නේ සර්. ඔව් එතන ඉඳලා අපි කරගෙන යමු. චම්පට මතකද අපි අන්තිමට කරපු ටික මොකද්ද කියලා? ඔව් සර් අපිට මේ පයිගාලකේ හඳුනා ගන්න භාෂාවෙන් අපිට යම් යම් දේවල් ඇතුළත් කරන්න පුළුවන් කියලා ඉගැන්නුවා. ඒ කියන්නේ ඩිජිට් වලින් 01 කියන සංකේත භාවිතයෙන් තමයි අපි හැමදේම පයිගාලකේ හඳුනගන්නේ. ඔව්. ඒ ටික තමයි අන්තිමදම කරන්නේ. data present කරන්නේ කොහොමද කියලා තමයි කියලා දුන්නේ නේද? ඔව් data present කරන හැටි. එතකොට වීඩියෝ, ඔඩියෝ, ටෙක්ස්ට් හැමදේකම මේ විදිහට තමයි data present වෙන්නේ කියලා කියන්නේ. ඔව් හරි. අපි අද එතන ඉඳලා පටන් ගමු. මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දෙන්න පොඩ්ඩක්. ස්ක්‍රීන් එක පේනවද කියලා පොඩ්ඩක් කියන්න. ඔව් සර්. තොරතුරු පද්ධතියක කොටස් කියන එකේ නේද ඉන්නේ අපි දැන්. ඔව්. හරි. ලොව ප්‍රමුඛතම සුපිරි පරිගණක 5 කියන පේජ් එක පේනවද ඔයාලට? ඔව් සර්. හරි. එහෙනම් ඩයිට් මේකේ මේ ප්‍රසන්ටේෂන් එක තමයි මට ෂෙයා කරන්න ඕන උනේ. ඒක ආවේ නැහැ තාම. දැන් පේනවද දෙවන පරම්පරාවේ පරිගණකවල පැවති විශේෂ ලක්ෂණ දෙකක කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ස්ක්‍රීන් එක මොකක්ද කියලා මට පොඩ්ඩක් කියන්න ෂෙයා වෙලා තියෙනවා. සර් කිව් එක තමයි සර් දෙවන පරම්පරාවේ පරිගණක වල පැවති විශේෂ ලක්ෂණ. හරි හරි එහෙනම් හරි. අපි ගිය සතිය කරපු ටික පොඩ්ඩක් සාරාංශ කරගමු. අපි මේ පරිගණක වර්ග ගැන කතා කරලා තියෙනවා. පරිගණක වර්ග ආකාර 3කට බෙදාගත්තා. එකක් තමයි මේ ප්‍රතිසම පරිගණක, අනික තමයි සංඛ්‍යාංක පරිගණක, අනික තමයි දෙමුහුම් පරිගණක.
ප්‍රතිසම පරිගණක කියන්නේ ඉංග්‍රීසියෙන් ඇනලොග් කම්පියුටර්ස් කාල ගුණ වායු ගෝල පීඩන වැනි දේවල් භාවිතා කරන්න පාවිච්චි කරනවා. සංඛ්‍යාංක පරිගණක කියන්නේ අපි පාවිච්චි කරන සාමාන්‍ය කම්පියුටර්ස්. දෙමුහුම් පරිගණක කියන්නේ අර කියපු ගුණාංග දෙකම තියෙන පරිගණක. උදාහරණයක් ලෙස ECG යන්ත්‍ර, නවීනත ඩිජිටල් ස්කෑනින් යන්ත්‍ර, එක්ස්රේ මැෂින්ස් අන්න ඔය වගේ දේවල් හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන අපි පොඩි ප්‍රශ්නයක් මෙතන දාලා තියෙන්නේ අපි භාවිතා කරන පරමාර්ථය අනුව ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය කටයුතු සඳහා, අනික විශේෂ කාර්යයන් සඳහා. ඔන්නවා ගැන අපි ගිය සතියේ කතා කරා. මේක සාමාන්‍ය දැනුමට මම දැම්මේ සුපිරි පරිගණක 5. ඒකට අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ මෙතෙන් සිට ඉදිරියට පරිගණක භාවිතා වෙන්නේ තොරතුරු දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීම සඳහානේ. එතකොට එහෙම දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීම කියන ක්‍රියාවලිය තුල තොරතුරු පද්ධතියක් කියලා දෙයක් නිර්මාණය වෙනවා. හරි? තොරතුරු පද්ධතියක් කියලා දෙයක් නිර්මාණය වෙනවා. ඒ තොරතුරු පද්ධතිය තුල තියෙන එක කොම්පොනන්ට් එකක් තමයි මේ කම්පියුටර් එක කියලා කියන්නේ. එතකොට තොරතුරු පද්ධතිය සම්පූර්ණ වෙන්න මේ පින්තූරේ පෙන්නලා තියෙන කොටස් ටික එකතු වෙන්න ඕනේ. මුලටම කම්පියුටර් එක තියෙන්න ඕනේ. ඊළඟට කම්පියුටර් එකට තොරතුරු සපයන සහ තොරතුරු එළියට ගන්න පිරිසක් ඉන්න ඕනේ. ඒ අය තමයි people live where. එතකොට පරිගණක පද්ධතියේ තියෙන කම්පියුටර් මොනිටර් එක, කීබෝඩ් මවුස් ඒවා හඳුන්වනවා හાર્ඩ්වෙයාර් කියලා. එතකොට ඔය හાર્ඩ්වෙයාර් පාලනය කිරීම සඳහා සහ අපිට අවශ්‍ය දත්ත තොරතුරු බවට පත් කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා පරිගණක වැඩසටහන්. ඒවට කියනවා මෘදුකාංග කියලා. එහෙම නැත්නම් software කියලා කියනවා. එතකොට ඒ software සමග වැඩ කරන්නේ ඇත්තටම data. එතකොට ඒ data කියන්නේ එක කොම්පොනන්ට් එකක් මේ තොරතුරු පද්ධතියක. ඒත් එක්කම තමයි procedures කියලා જાතියක් තියෙනවා. ඒ procedures කියන්නේ ඇත්තටම මේ දත්ත සමග ගනුදෙනු කිරීමේදී අපි විසින් ගොඩනගා ගන්නා වූ නීති රීති පද්ධතිය සහ ක්‍රියාපිළිවෙල. උදාහරණයක් ඇටියට ඉන්ටර්නෙට් එක හරහා ගනුදෙනු කිරීමේදී එහෙම නැත්නම් ඉන්ටර්නෙට් පරිහරණය කිරීමේදී අපි පාවිච්චි කරනවා HTTP කියන ප්‍රොටෝකෝල් එක. එහෙම නැත්නම් www කියන ඒ ප්‍රොටෝකෝල් එක. එතකොට ඒවා තමයි මේ procedures කියලා කියන්නේ. ඒත් එක්කම software එකක් install කරන්න යනකොට අපිට පෙන්නන user agreement එක. මෙන්න මේවා තමයි මේ procedures කියලා කියන්නේ. එතකොට මේ සියල්ලම එකතු වෙලා ජාලගත වුණාම තමයි තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. දැන් තමන්ගේ කාර්යාලය ගැන පොඩ්ඩක් කල්පනා කරගන්න. එතන තොරතුරු පද්ධතියකට අදාළ කොටස් තියෙනවා. මොනවද? කම්පියුටර්ස් තියෙනවනේ. හાર્ඩ්වෙයාර් තියෙනවා. people යාලත් ඉන්නවා. කම්පියුටර්ස් වල software තියෙනවා. ඒකේ software data සමග ඒ කියන්නේ දත්ත අපි ලබා දෙනවා කම්පියුටර්ස් වලට. අපි හිතමු personal file එක කරන කෙනා personal data ටික excel sheet එකක පවත්වාගෙන යනවා. ඒතකොට දත්ත මෙන්න පවත්වාගෙන යනවා. ඒත් එක්කම අපි printer එකක් අරගෙන ඉවරලා ඒකේ drivers computer එකට install කරනකොට ඒකේ තියෙන user manual
ඒත් එක්කම use agreement ඒවට අපි ටික් එකක් දාලා ඉවරලා ඒවා agree කියලා දෙනවා. එහෙම දුන්නාට පස්සේ තමයි ඒවා install වෙන්නේ. හැබැයි බොහෝ විට මෙන්න මේ network කියන එක අපේ ඔෆිස් වල නැහැ. තියෙන තැන් තියෙනවා. නමුත් මේක නැති වෙන්න පුළුවන්. නමුත් තොරතුරු පද්ධතිය කියන එක අංග සම්පූර්ණ වෙන්න නම් මෙන්න මේ network කියන එකත් ඕනේ. ඒතකොට අපේ කාර්යාලවල අංග සම්පූර්ණ නොවන තොරතුරු පද්ධතියක කොටස් තියෙනවා බොහෝ විට. සමහර විට මේ network කියන එකත් තියෙන්න පුළුවන්. එතකොට මෙතෙන් සිට මේ සම්පූර්ණ සිලබස් එක තුලම ගලා යන්නේ මෙන්න මේ තොරතුරු පද්ධතියක කොටස් කියන ටික. එයි මම එහෙම කියන්නේ දැන් මෙතනින් එහාට අපි ඉගෙන ගන්නවා හાર્ඩ්වෙයාර් ගැන. කම්පියුටර් එක කොටස් ගැන. එතකොට මේ හાર્ඩ්වෙයාර් ගැන ඉගෙන ගන්නකොට මෙන්න තොරතුරු පද්ධතියක එක කොටසක් ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්නවා software ගැන. මොනවද අපි ඉගෙන ගන්න software? Word, Excel, PowerPoint, Access, Internet සහ email. Internet email කියන්නේ software එකක් නෙමෙයි. නමුත් ඒ ගොඩට දාලා අපි එකක් ඉගෙන ගන්නවා. එහෙනම් තොරතුරු පද්ධතියක කොටස් ලෙස අපි ඇත්තටම ඉගෙන ගන්න ওই software මේ තොරතුරු පද්ධතියක කොටස්. ඒ තොරතුරු පද්ධතියක කොටස් වන නිසා තමයි අපි ඒවා ඉගෙන ගන්නේ. ඊළඟට අපි මේ සිලබස් එක තුළ මේ data සම්බන්ධව ලොකුවට ගනුදෙනු කරන්නේ නැහැ. මේක ඇත්තටම විශාල පරාසයක විහිදෙන data science කියලා වෙනම subject එකක් පවා තියෙන එකක් තමයි මේ data කියලා කියන්නේ. ඒකෝර අපි කතා කරනවා මේ procedures ගැනත් අපි කතා කරන්නේ නැහැ. network ගැන තරමක් දුරකට කතා කරනවා. ගැඹුරට නෙමෙයි. මේ මට්ටමේදී ඉතා සරලව අපි network ගැන කතා කරනවා. එතකොට අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් people ගැන අපි කතා කරන්නේ නැහැ. නේද? people ගැන කතා කරන්න යන්න බෑ ඉතින්. ඒක වෙනම මාතෘකාවක් නේ. අපි කතා කරන්නේ එතකොට මෙන්න මේ ටික. මේ ටික තමයි විශේෂයෙන් කතා කරන්නේ මේ මුළු ඔයගොල්ලන්ගේ විභාගෙට එන්නේ ඔන්න ඔය ටිකෙන් තමයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේ ටික මම උගන්වපු ටිකේ? දැන් අදම සම්බන්ධ වෙච්ච අයට ටිකක් මේක පැහැදිලි නැතුව ඇති. නමුත් මගේ YouTube වීඩියෝස් බලලා ආවා නම් ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. මට කවුරු හරි කියන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් මට දැනගන්න ඕනේ මේ ටික පැහැදිලිද කියලා. පැහැදිලි සර්. පැහැදිලි. එහෙනම් ඊළඟ ස්ටෙප් එකට යමු. නොතේරෙන තැනක් තියෙනවා නම් ඒක එවෙලෙම අහන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් නම් උත්තරයක් දෙන්න බලන්න ඊළඟ එකට යන්න කලින්. ශුද්ධ පරිපතය වරහන් ඇතුළේ මයික්‍රෝ ප්‍රොසෙසර් නූතන පරිගණක නියෝජනය කරයි. හරිනේ ඒක මයික්‍රෝ ප්‍රොසෙසර් තමයි නූතන පරිගණක නියෝජනය කරන්නේ. එය අයත් වන පරම්පරාව වනුයේ කීවෙනි පරම්පරාවද? සිව්වන පරම්පරාව.
මధుරිකාට ජොයින් වෙන්න බෑ කියලා කියනවා. බලමු. ඇහෙන්නේ නැහැ කියලා තියෙනවානේ. දැන් හරි සර්. දැන් ඇහෙනවනේ. හරි. එතකොට මේකට උත්තරේ කීයද මොකද්ද කිව්වේ? සිව්වන පරම්පරාවද තෙවන පරම්පරාවද? සිව්වන පරම්පරාව නේ සර්. සිව්වන පරම්පරාව හරි. මයික්‍රෝප්‍රොසෙසර්ස් ආවේ සිව්වන පරම්පරාවේදී. දෙවන පරම්පරාවේ තව ප්‍රශ්නයක් තියෙනවා. දෙවන පරම්පරාවේ පරිගණකවල පැවති විශේෂ ලක්ෂණ දෙකකි. පෙර යන්ත්‍රවලට සාපේක්ෂව අඩු විදුලි බලය භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම, ප්‍රමාණයෙන් විශාල වීම සහ රික්තක නල භාවිතය, ශුද්‍ර පරිපථ සහ අඩු විදුලි බලය භාවිතය, අනුකලිත පරිපථ සහ අඩු විදුලි බලය භාවිතය. මොකක්ද උත්තරේ? එක නේද සර්. එක සර්. අපි බලමු. දෙවන පරම්පරාව පෙර යන්ත්‍රවලට සාපේක්ෂව අඩු විදුලි බලය. හරිනේ කොහොමත් ඉතින් පෙර යන්ත්‍ර කියන්නේ පළවෙනි පරම්පරාවේ යන්ත්‍ර. සහ ප්‍රමාණයෙන් කුඩා වීම. හරි. දෙවෙනි එකත් බලමු. ප්‍රමාණයෙන් විශාල වීම සහ රික්තක නල. රික්තක නල භාවිතා වුණේ පළවෙනි පරම්පරාවේ නේද? ඔව්. ඒක නිසා ඒක වැරදි. ශුද්ධ පරිපථ හතරවන පරම්පරාව. හතරවෙනි පරම්පරාවේ. අනුකලිත පරිපථ මොන පරම්පරාවේද? තුන. තුන්වෙනි පරම්පරාව නේ සර්. ඒ නිසා එක තමයි. හරි. මේකට උත්තරය දෙන්න බලන්න. ප්‍රමාණය සයිස් සැලකිල්ලටගෙන පරිගණක වර්ගීකරණයේදී අයත් වන නිවැරදි කාණ්ඩය වනුයේ 1. සංඛ්‍යාංක පරිගණක ප්‍රමාණය. එක සංඛ්‍යාංක පරිගණක දෙමුහුන් පරිගණක හා ප්‍රතිසම පරිගණකය. 2. මහා පරිගණක මධ්‍ය හා ශුද්‍ර පරිගණකය. 3. රික්තක නල පරිගණක ට්‍රාන්සිස්ටර් හා අනුකලිත පරිපථ පරිගණකය. 4. උපුල් පරිගණක සුපිරි හා සේවාදායක පරිගණකය. ප්‍රමාණය සැලකිල්ලට ගෙන යන්න බලන්න උත්තරේ. දෙක සර්. 2. තව උත්තර තියනවද වෙනස් උත්තර? අපි බලමු. සංඛ්‍යාංක දෙමුහුන් ප්‍රතිසම කියන්නේ මොකක් සැලකිල්ලට ගෙන කරපු වර්ගීකරණයද? තාක්ෂණයනේ. ඒක තාක්ෂණය. දෙවෙනි එක හරි. මහා මධ්‍ය ශුද්‍ර කියන්නේ ප්‍රමාණය. මේක මොකද තුන්වෙනි එක? රික්තක නල ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ. ඒක තාක්ෂණය නේ සර්. ඔව් ඒ කලින් කලට භාවිතා වූ තාක්ෂණය අනුව. ඔක අයිති වෙන්නේ මේ අර තප්පරයක් දෙන්න. ශිෂ්‍යාව
හරි එතකොට ඊළඟ එක මේ ලැප්ටොප් සුපිරි හා සේවාදායක මේ තුනම එකම කැටගරි එකට කොහොමද දාන්නත් බෑ. එතකොට ඒ නිසා ඒක වැරදි. උත්තරේ වෙන්නේ දෙවෙනි එක. ඊළඟ එක බලමු. පරිගණකයේ සුවිශේෂීතා අතරින් පහත සඳහන් කරුණු නිවැරදිය. 1. වේගය, බුද්ධිමත් භාවය සහ පහසු බව. 2. වේගය, නිර්වද්‍යතාවය සහ කාර්යක්ෂමතාව. 3. හැඟීම් දැනීම, නිර්වද්‍යතාවය සහ කාර්යක්ෂමතාව. 4. මතක තබා ගැනීම, බුද්ධිමත් නොවීම සහ කාර්යක්ෂමතාව. දෙක වේගය, නිර්වද්‍යතාවය සහ කාර්යක්ෂමතාව. හරි. දෙවෙනි එක තමයි උත්තරේ. මම අනිත් ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. ඒවා සාමාන්‍ය දේවල් නේ. ඩිසයින් ටෙක්නොලොජි නිර්මාණ තාක්ෂණය සැලකිල්ලටගෙන පරිගණක වර්ගීකරණය කළ විට පහත ආකාරයෙන් වේ. ඩිසයින් ටෙක්නොලොජි එක උකුල් පරිගණක එහෙම නැත්නම් ලැප්ටොප් සුපිරි සේවාදායක. අර ප්‍රශ්නෙම තමයි ආපහු වෙන විදිහකට මේ තියෙන්නේ. 2. සංඛ්‍යාංක ප්‍රතිසම දෙමුහුන්. 3. මහා පරිගණක මධ්‍ය සූත්‍ර. 4. සාමාන්‍ය කාර්ය සඳහා භාවිත පරිගණක හා විශේෂ කාර්ය සඳහා භාවිත වන පරිගණක. මොකක්ද උත්තරේ? දෙකනේ උත්තරේ. ඩිසයින් ටෙක්නොලොජි සංඛ්‍යාංක ප්‍රතිසම දෙමුහුන්. ඔව් දෙක තමයි උත්තරේ. වෙනස් උත්තර හෝ වෙනත් ඒ සම්බන්ධව ගැටලු තියෙනවා නම් කියන්න. ඇයි අනිත් එක එහෙම වෙන්නේ නැත්තේ කියලා එහෙම හිතෙනවනේ. අර කලින් ප්‍රශ්නෙම නිසා මේ දෙවෙනි එක තමයි උත්තරේ. ඊළඟ එකට යමු. සාමාන්‍ය දැනුමේ ප්‍රශ්නයක්. ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කවුද? ඔව්. කවුද? 1 ඇනීටා ඕගස්ටා, 2 ඇඩා ඕගස්ටා ලෝලේස්, 3 වුලි බෙන්ජමින්, 4 හෙන්රිටා ස්වෑන් ලෙවිට්. Ada Augusta. ඇඩා ඕගස්ටා ලෝලේස් තමයි පළවෙනි වැඩසටහන් ශිල්පිනිය. එයා අර චාල්ස් බැබේජ් නිර්මාණය කරපු පරිගණකයේ දත්ත ඇතුළත් කිරීම සඳහා පංච් කාඩ් වලින්, ඒ කියන්නේ සිදුරුපත් වලට අදාළ පරිගණක භාෂාව එයා තමයි මුලින්ම නිර්මාණය කළේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පරිගණක දෘඩාංග සම්බන්ධව ටිකක් ඉදිරියට. ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. ඔව් මං ක්ලෝස් කරා. දැන් තව පොඩ්ඩකින් දානවා.
ක්ලාස් වෙන අය සමහරුන්ට මේ සිග්නල් ප්‍රශ්නේ හින්දා ජොයින් වෙන්න බෑ කිය කෝල් කර කර කියනවා. අපිට තව විනාඩි කීපයකින් මේක ක්ලෝස් වෙලා නැවත ජොයින් වෙන්න සිද්ධ වෙනවා Zoom එක. එතකල් කතා කරමු. right. කම්පියුටර් එකේ අපිට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන කල් කතා කරන්න. අපේ දකින්න තියෙන කම්පියුටර් එකක කොටස් මොනවද කියලා හඳුනාගමු. මට කියන්න බලන්න පින්තූරේ පෙන්වන්න කලින් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම කම්පියුටර් එකක කොටස් මොනවද කියලා. පරිගණකයක කොටස්. කොහොමද උත්තර දෙන්නේ මේ වගේ ප්‍රශ්නයකට? මොනිටර් එක, මොනිටර් එක හරි. කීබෝඩ් එක, හරි. CPU එක, mouse එක, හරි. හරි. ගොඩාක් හරි ඈ. එතකොට ඔය ඔක්කොම අයිති වෙන්නේ කොතනටද? අර දත්ත පරිගණ තොරතුරු පද්ධතිය කොතනටද අයිති වෙන්නේ? ඔය කීප ටික ඔක්කොම hardware වලට. හાર્ඩ්වෙයාර් වලට අයිති වෙන්නේ. හරි. එහෙමනම් අපිට අපි වැඩ කරන්නේ හાર્ඩ්වෙයාර් වලින්. හાર્ඩ්වෙයාර් ටික නිකන් තිබ්බට වැඩ කරන්න බෑ. හાર્ඩ්වෙයාර් වලින් අදාළ මෘදුකාංග මෘදුකාංග වලින් හાર્ඩ්වෙයාර් පාලනය කරන්න ඕනේ. හරිද මම එහෙම කිව්වහම? හાર્ඩ්වෙයාර් පාලනය කරන්නේ සොෆ්ට්වෙයාර් වලින්. කිව්වහම හරිද? නැත්තම් සොෆ්ට්වෙයාර් පාලනය කරන්නේ හાર્ඩ්වෙයාර් වලින්. කෝකද හරි? software පාලනය කරන hardware වලින්. ඔව් සොෆ්ට්වෙයාර් පාලනය කරන්නේ හાર્ඩ්වෙයාර් වලින්. ඕක බහුවර්ණ ප්‍රශ්නයකට එන්න පුළුවන් දෙයක්. එතකොට අපි මුලින්ම දැන් අපි හදාරන්නේ හાર્ඩ්වෙයාර් ටික. මේ පින්තූරේ පේන විදිහට කීබෝඩ් එක, මවුස් එක අපිට අතට අල්ලන්න පුළුවන් සියලුම දේවල් පරිගණක පද්ධතිය අපි හඳුන්වනවා හાર્ඩ්වෙයාර් කියලා. මොනිටර් එක මෙන්න මේක මොකද්ද මම මේ මවුස් එක අරන් යන එක. මොනිටර් එකත් එක්කම තියෙන ලොකු පෙට්ටිය. මෙන්න මේක. ඔකට මොකද්ද කියන්නේ? කම්පියුටර් එක කියන්නේ ඇත්තටම ඕක තමයි. මේවා අනිත් පරිගණකයට සම්බන්ධ අනිත් මේ පෙරිෆරල්ස් නෙමේවා. මේ කම්පියුටර් එක කියන්නේ මේක තමයි. නමුත් මේකට විශේෂ නමක් කියනෝනේ. ඒ නම මොකද්ද? පෙර වෙලාවත් පින්තූරයක් දීලා ඊතල ගහලා දුන්නොත් ඒව නම් කරන්න කියලා. CPU. CPU කියලා කියනවා. වෙන CPU කිව්වොත් වැරදි ඈ. මේකට නෙමෙයි. unit එක. ඔව් මේකට නෙමෙයි CPU කියන්නේ. මේකට කියන්නේ සිස්ටම් යුනිට් කියලා. system. මේකට සිස්ටම් යුනිට් කියලා කියන්නේ. CPU කියලා කියන්නේ CPU කියන එක මම පෙන්නන්නම්.
මෙන්න මේකට තමයි CPU කියලා කියන්නේ. sorry. මෙන්න මේකට CPU කියන්නේ. හරිද? ඒ කියන්නේ එහෙමනම් දැන් තේරෙනව නේද? කම්පියුටර් එකේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකේ ඇතුලේ තියෙන කොටසක් තමයි CPU කියලා කියන්නේ. හැබැයි ඒකෙන් තමයි මුළු කම්පියුටර් එකේම ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. හරි. එහෙමනම් නැවත වතාවක් ඕගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම මේ මොකද්ද කියලා ඒකට CPU කියලා කියන්න එපා. එතකොට ඒකට කියන්නේ අපි සිස්ටම් යුනිට් කියලා. දන්න අය කියන්නේ සිස්ටම් යුනිට් කියලා. හරි. සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා දැන් බලමු. මේ තියෙන්නේ සිස්ටම් යුනිට් එකක පියන ගලවපු පින්තූරයක්. ඒ පින්තූරයෙන් ඔයාලට පේනවා ඇති විශේෂිත පරිපතයක් තියෙනවා. මේකට කියන මදර් බෝඩ් එක කියලා. මේ පල්ලෙහා පින්තූරයෙන් ලොකු කරලා පෙන්වන්නේ මේ මදර් බෝඩ් එක. මේක. මේක ගැන ලොකු දේවල් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මතක දැනුමට මම කියලා දෙන්නම්. මෙන්න මේ කොටසට තමයි මෙන්න මේ මෙතෙන්ට තමයි අර CPU එක සම්බන්ධ වෙන්නේ. මේ තමයි memory slots. memory slots. මෙතන තියෙනවා සාමාන්‍ය ඔරලෝසු බැටරියක් වගේ එකක්. අපි තව විනාඩියකින් කට් වෙනවා ඊළඟට ආපහු ලොග් වෙන්න. මේ ලකුණු කරපු ටික තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. හරි මදර් බෝඩ් එක කියන්නේ ওই ටික. විභාගෙට මේකේ විශේෂ දේවල් කියන්නේ විස්තරාත්මකව අහන්නේ නැහැ. මදර් බෝඩ් එකේ මෙහෙමයි කියලා. ඒ විස්තරාත්මකව අහන ටික මම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ මේ තියෙන්නේ CPU එක මේක සම්බන්ධ වෙන්නේ මදර් බෝඩ් එකේ අර පෙන්නපු CPU කෙවෙනියට. CPU කෙවෙනිය කියන්නේ මෙන්න මේක. එතකොට